අපි මේ ඉන්නේ රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන් යානා නියමුවරියක්. ඉතින් අපි අයව හඳුනා ගනිමු. දහර අපේ පාට මැදිරියේ ඉඳන් සූදානමින් ඉන්නවා අයව හඳුන්වා දෙන්න. අපි මේ පැත්තට යමු. Fly high, never give up. ඉහළටම පියාසර කරන්න කිසි විටකත් අත් නොහරින්න. මේ තමයි අද අපේ වැඩසටහනේ ආදර්ශ පාඩය. ඒ කියන්නේ හේතුව මම තව ඉදිරියට කියන්නම්. ඊට කලින් මට මෙන්න මෙහෙම දේවල් ටිකක් කියන්න හිතුණා. ඒ තමයි ලෝකයේ පුනරුදය ආරම්භ වීමත් සමගම අපේ රයිට් සහෝදරයන් ගුවන් යානය හොයාගත්තා. ඊට පස්සේ මේ ගුවන් නියම ශාස්ත්‍රයට පිරිමි පුද්ගලයන් විසින් බොහෝ විට ඉල්ලුම් කළා. ඉතින් ඒත් සමගම පසු කාලීනව කාන්තා පාර්ශවයත් මේට බොහෝසෙන් ඇලුම් කළා. මුලින්ම ලෝක ප්‍රථම ගුවන් නියමුවරිය විදිහට සැලකෙන්නේ සබිහා ගෝකේ. ඒ වගේම ලොව ලාබාලතම ගුවන් නියමුවරිය විදිහට සැලකෙන්නේ සාරා රදර්ෆර්ඩ්. ඉතින් මම දැන් මේ ලෝක ඉතිහාසය ගැන කතා කළානේ. මම ලංකාව ගැනත් කතා කරන්නම්. මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරිය විදිහට සැලකෙන්නේ අනුෂා සිරිරත්න කපිතාන්වරිය. ඒ වගේමයි ශ්‍රී ලංකාවේ ලාබාලතම ගුවන් නියමුවරිය ගැන අපි ඉදිරියට කතා කරන්නම්. ඒට හේතුව තමයි අද අපේ වැඩසටහනේ විශේෂත්වය. අද අපිත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ ලාබාලතම ගුවන් නියම බලපත්‍රයේ හිමි අපේම සහෝදරිය. Yeah, directly. So friends, fly high and never give up. This is a special motivational quote that has bring a talented girl to her destination. So now you may think, who is she? We will talk about her. But before that, I would like to say about world's first youngest female pilot, who is Sarah Rutherford. While when we talk about Sri Lanka, it is a must that we need to talk about our motherland. So Sri Lanka's first female pilot is Anusha Siriratne. And did you think why I'm only talking about female pilots? That's because today we are ready to talk with Sri Lanka's first youngest female private pilot license holder. There are so many things to talk, and this is new to each and every one of us to talk about her experiences and to take many benefits for our life, many motivations to our lives. So friends, before we talk about her and her destination, her path, everything, let's as usual listen to a beautiful song. කහවන් ගොයමට රන්දිය බැහැලා නියරෙන් නිතිරෙනවා ගස්වල හෙවනැලි වැඩියෙන් කළු වී මී මත වැතිරෙනවා විහඟ වලා ගොබන වෙලා විහඟ වලා ගොබන වෙලා දුර අහසේ නොපෙනී යනවා දුර අහසේ නොපෙනී යනවා කවියක් ගියට හැරුණ කලක්දෝ කවියක් ගියට හැරුණ කලක්දෝ ඉපනැලි නලියනවා ඉපනැලි නලියනවා
පුරුදු දහසක් කෙම්බිම් සරු කොට නැහි සැනහෙනවා යල වපුරා මහ වපුරා යල වපුරා මහ වපුරා ගොයමට දිය රැලි නංවනවා ගොයමට දිය රැලි නංවනවා මින්නේරිය වැව හෙටහි කවියේ මින්නේරිය වැව හෙටහි කවියේ උදේට ලං වෙනවා උදේට ලං වෙනවා උදේට ලං වෙනවා ඉතින් අපි මුලින්ම කතා කළානේ අද දවසේ අපේ සුවිශේෂීත්වය මොකක්ද කියලා. මං හඳුන්වලා දෙන්නම් අද දවසේ අපේ වැඩසටහනේ ආරාධිතයන් දෙපළ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන්නියම් බලපත්‍රයේ හිමි අපේම සහෝදරියක් වන සත්නාරා ප්‍රනාන්දු සහෝදරියත් කෝසල ප්‍රනාන්දු ප්‍රධාන පුහුණු අධ්‍යක්ෂක තුමාවත් ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. අයිබෝන්. ඉතින් අක්කේ දැන් අක්කා තමයි ශ්‍රී ලංකාවේ ලාබාලතම ගුවන් නියම බලපත්‍රයේ හිමි අපේ කාන්තාව. ඉතින් අක්කේ මුලින්ම දැනගන්න කැමතියි අක්කගේ වයස කීයද? මට වයස අවුරුදු 17යි. වයස අවුරුදු 17යි. ඉතින් අපි ඕනම දෙයක් කරද්දී අපේ මේ සිහිනයකට යද්දී පුංචි කාලේ ඉඳන්ම අපේ මේ සිහිනයට යන පාර අපි හදා ගන්නවා. කුඩා කාල ඉඳලම අපි කතා කරමුකෝ අක්කට කොහොමද මේ සිහිනය අක්කට ආවේ? මට විතර මේ සිහිනය ආවේ ගොඩාක්ම පොඩි කාලේ. ඒ තමයි අවුරුදු 2-3ේදී. මට 2006 දී සිවිල් යුද්ධය කාලේදී කෆීස් ගෙදර උඩින් යද්දී මං අම්මට කියනවා මමත් මේ වගේ ෆයිටර් ජෙට් පයිලට් කෙනෙක් වෙනවා කියලා මං අම්මට කිව්වහම අම්මා හිතුවා මමත් දවසක ඒ වගේ තැනකට එයි කියන බලාපොරොත්තුවක් තිබ්බා ඇගේ. ඒ නිසා මගේ මව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඇය මට රට ගිහින් එනකොට ගෙන්නේ පොඩි ප්ලේන් සෙල්ලම් බඩු විදියට. ඒව රැගෙන ඇවිත් මම කරන්නේ ඒවත් එක්ක කඩ හදනවා, ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ඒක මගේ ලෝකය වුණා. ඒක මගේ වෙනම පාරාදීසයක් වුණා. ඒකත් එක්කමයි මං ජීවිතේ ඉස්සරහට ආවේ. ඒක ගොඩාක් ලොකු ආශාවක් සහ කැමැත්තක් තිබ්බ ඒ වෙනුවෙන් ඇල්මක්. එහෙම තමයි මං ඉස්සරහට ආවේ. ඒ වගේම මේකට මුළු පුරන්න හේතුව මං පයිලට් කෙනෙක් වෙනවා කියන එක ගොඩක්ම මගේ ඇඟට දැනුනේ 2016 8 වසරේදී අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයක් තිබ්බා. එහෙදී අපේ ආරාධිත අමුත්තා විදියට ආවේ අපේම පාසලේ මගේ පාසල වුණේ ශුද්ධෝපවුලේ කන්‍යාරාමේ බම්බලපිටිය. ඒදී කැප්ටන් අනුෂා මොහමඩ් ඇය තමයි අපේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. ඇය පැමිණිය අපේ ඉස්කෝලේ ආරාධිත අමුත්තා විදියට. ඇය මෙහෙම කතාවක් පවත්වද්දී ඇය කිව්වා fly high and never give up. ඒක මගේ හිතට ගොඩක් ආවදිච්ච දෙයක්. මං එදා මගේ අම්මවට කිව්වා අම්මේ මමත් මේ වගේ පයිලට් කෙනෙක් වෙන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ. මං කොහොමරි ලාබාලතම පයිලට් හරි වෙනවා කියන ආසාව මං එතන තිබ්බා. You said about Anusha Mohammed, if not our first Sri Lankan female pilot. What did she say? What motivates you the most? The motivation came from my toddler age. So my mother was air hostess and from Sri Lankan Airlines. So that came from there, and she used to take me on her flights sometimes when I was small. And then I used to go to the cockpit. I loved the view in it, and that's how it started. Then from my toddler age to 2016 when I was in grade 8. Then only Captain Anusha came into play, and she became my role model in life. And then she became like my motivation to come up to this stage. නංගි දැන් අපි දන්නානේ වාහනයක් අපි පදවනකොට අපිට රියදුරු බලපත්‍රයක් තියෙනවානේ. ඉතින් මේ ගුවන් නියමුවරයාට මොන වගේ රියදුරු බලපත්‍රයක්ද? මේ තියෙන මගේ පෞද්ගලික ගුවන් නියම බලපත්‍රය. මේ සිවිල් ගුවන් සේවාවෙන් අපිට දෙන එකක්. ඕකේ. මේ බලපත්‍රයේ මගේ කොහොමද අපිට මේ සේවාව සලසන්නේ?
පෞද්ගලික ගුවන් නියම බලපත්‍රයෙන් අපිට රට ඇතුළත විතරයි ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මගීන්ව ගෙනියන්න පුළුවන් ඒත් මුදල් වලට නොවේ. ඒ කියන්නේ වෙනත් රටවල් වල සංචාරය කිරීමට බැරිද? බෑ. ඒ වගේම දැන් අක්කා කිව්වා මේ අක්කට හුඟක් ලොකු අදිෂ්ඨානයක් තිබ්බා කියලා. අක්කා හිතුවද කොහොම හරි මම මේක කරනවා. මට කොහොම හරි මේ ජයග්‍රහණය ලබා ගන්නවා කියලා. අනිවාර්යෙන්. මගේ ඇත්තටම මම පළවෙනියට මම ස්තුති කරන්න ඕනේ මගේ දෙවියන් වහන්සේට මම මේ තැනට ආවට. මට ප්‍රඥාව සහ ඥානය දුන්නට. ඒ වගේම මගේ මවට මගේ පවුලේ කට්ටියට ඊට පස්සේ සකුරා ඒවියේෂන් ආයතනයේ සියලු දෙනාටම. When all these things happen, weren't you afraid in your first flight when you are going? And did you drive this flight just by yourself, or is there any instructor who is with you? So first of all, I should say that fear is not my portion. And the other part is our first flight are being carried out by our instructor. So my first flight was with Captain Diniduruwan Pathiranage. He was our chief flight instructor. And that was a really amazing day. I felt like an unforgettable day. It was the 18th August 2020. And I felt like I am going to accomplish my dream, my awaiting dream, yes. මම දැන් අපේ කපිතන් මාමා ගාවට යනවා. ඔව් ඒ වගේම මේ දැන් අපි පාසලේදී හදාරන එක විවිධ විෂයන් ඒ වගේම මේ ගුවන් නියම පාඨමාලාවක් හදාරද්දිත් විෂයන් තියෙනවද? ඔව් විෂයන් දැන් පෞද්ගලික ගුවන් නියම බලපත්‍රයේ තියෙනවා විෂයන් 8ක්. ඒ විෂයන් 8ට අනුගත වෙලා තියෙනවා පැය ප්‍රමාණයක් කරන්න ඕන. එතකොට ඒක පැය 210ක් තමයි නියමිත කරලා තියෙන්නේ. එතනින් ඒ විෂයන් 8ට සාමාන්‍යයෙන් පූර්ණ වශයෙන් මේ පාඨමාලාව හදාරනවා නම් මාස 2.5ක් විතර යනවා. ඒ විෂයන් 8 හදාරලා වුණාට පස්සේ යම් කිසි පාසලක සිවිල් ගුවන් සේවා අධිකාරිය විභාග තියෙනවා. ඒ විභාග වලට පෙනී සිටින්න ඕනේ. ඒ විභාග වලට පෙනී සිටුණාට පස්සේ ප්‍රායෝගිකව ගුවන් පැය 40ක් ලබා ගන්න ඕනේ. ඒ ගුවන් පැය 40 ලබා ගත්තට පස්සේ ආපහු ඒ ඉස්කෝලෙන් ඉදිරිපත් කරනවා මේ ඒ ශිෂ්‍යයව හෝ ශිෂ්‍යයව මේ බලපත්‍රය සඳහා තව පුහුණුකරුවෝ 4 දෙනෙක් ඉන්නවා මේ අධීක්ෂණවරු හැටියට සිවිල් ගුවන් සේවා අධිකාරී අනුයුක්ත ඒ එක අධීක්ෂණවරයෙක් ඇවිල්ලා ඒක කරනවා. ඒක කරලා ඒක පාස් වුණොත් තමයි ඔය පෞද්ගලික ගුවන් නියම බලපත්‍රය සත්නාරාට හම්බුණා වගේ හම්බ වෙන්නේ. ඔව් එතකොට මේ ඒ කරන පරීක්ෂණවලදී අයදුම්පත් කැඳවන්නේ කොහොමද? අයදුම්පත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඉස්කෝලේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම කාල පරිච්ඡේදයක් නැහැ අයදුම්පත් කැඳවන්න කියලා. දහරා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මං අහලා ඔයා ළඟට එන්නම් ආපු. දැන් මට අහන්න හිතුණා මේ අපේ බලාගෙන ඉන්න අපේ සමහර යාළුවන්ට හිතෙන්න පුළුවන් මේ අද අපේ වැඩසටහන දැක්කම මේ ශේෂ්ත්‍රයට එන්න තිබ්බනම් කියලා. ඒතර මොන වගේ සුදුසුකම් දෙයාලට තියෙනවනේ අපි සපුරා ගන්න ඕනේ මොන වගේ දේවල්? ඔව්. ඇකඩමි එකේ එන්රෝල්මන්ට් ක්වොලිෆිකේෂන්ස් තමයි අපි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ වයස 16ක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒට අමතරව O levels complete කරලා තියෙන්න ඕනේ. O level වලට පස්සේ අපි බලනවා ඒ O level result වලින් maths වලටයි english වලටයි අඩුම තරමේ C pass එකක් තියෙන්නත් ඕනේ. so ඒක තියෙනවා නම් අපි entry exam එක කරලා බැඳෙන්න පුළුවන් මේ course එකට. ඔව් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් කිව්වට. ඉතින් ප්‍රිසිලා ඔයාට අවස්ථාව. Satnaraka, now you're 17 years old, and when you're 16 years old, you went on your first flight. So I would like to ask, didn't you think that I'm too early for this? No. So the first part is I have no time limit in my, if I have the opportunity, I go for it. I don't wait, I don't stagnate and wait, oh no, it's not time for me, I have to do more. If I have the opportunity, if I get the motivation for it, if I have the push for it, if I have the support, I will never stop my dream. තමයි ආක දැන් දැනගන්න කැමති අක්කනේ ශ්‍රී ලංකාවේ ලාභාත්ම ගුවන් නියම බලපත්‍ර ලාභිනිය වෙන්නේ කොහොමද මේ තැනට ආවේ අක්කා මොන වගේ දේවල්ද හැදෑරුවේ මේ තැනට එන්න?
මං ඇත්තටම කිව්වොත් කුඩා කාලේ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි කියලා එහෙම මං ලොකුවට කියන්නේ නැහැ. ඒ වුණාට මම පයිලටින් වලට මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න ඕනේ කියලා මං හිතුව දවසේ ඉඳන් මං ඉස්සෙල්ලාම ගොඩක්ම මුහුණ දුන්නේ මූලිකත්වය දුන්නේ මගේ ගණිත දැනුමට. වගේම මගේ ඉංග්‍රීසි හොඳට හදාගත්තා මම පවුලේ එක්ක කතා කරන නිසා. ඒ වගේම විද්‍යා දැනුම, ගණිත දැනුම වගේම සාමාන්‍ය දැනීම ගොඩක් මම හදාගත්තා. මට පේනවා ඇති මගේ පිටුපස්ස ගුවන් යානයක් තියෙනවා. Yeah, දැන් මම මේ 2310. සූදානම් වෙන්නේ But there's also මේ ගුවන් යානයක් 2400 හදවන්නේ කියලා this ඉගෙන thing. ගන්න කොහොමද So කියලා how do we බලන්න. calculate ඉතින් this? අන්න මාත් එක්ක ඉන්න ගුවන් නියමුවරයෙක්. Right. ඉතින් මොකද්ද මෙතන මේ වෙන්නේ? මෙතන අපි සාමාන්‍යයෙන් දැන් ග්‍රවුන්ඩ් ස්කූල් එක කියන්නේ තියරි පැත්ත ඉවර වුණාට පස්සේ ස්ටුඩන්ට් එනවා මෙහෙට ෆ්ලයිට් ට්‍රේනින් වලට. So PPL ට්‍රේනින් එකට පැය 40ක් තියෙනවා. ඒ පැය 40 මේ වගේ ගුවන් යානයක තමයි ලබා ගන්න. ඒ පැය 40න් පැය 5ක් තියෙනවා ඒ ස්ටුඩන්ට් තනියම යන්න ඕනේ වෙන ගුවන් තොටුපළකට. දැන් ඒ අවස්ථාව තමයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. Alright, so your highest obstacle here would be 2409. So according to your quadrantal rule, you have now decided you are using this. It's odd than 500. So since we have a highest obstacle here of 2400, we have to add 500 to that and then use a odd heading. So you can get 5500 minimum or 7500. Okay, so now we've found the obstacles, you have your track. Now you do your flight planning on the VFR flight planning log. And once you complete that, you can show it to me and we can depart. We'll check the weather and we can depart. Right. How about the weather in Veeravilla? Right, so Veeravilla weather, how we check the weather at your destination aerodrome is first, you can check the satellite image, right, using your internet. So you check the satellite image, then check also the weather radar, which will show you the precipitation. Then for added peace of mind, you can phone these towers through the telephone and then say that you are planning a flight, and then also check the area meteorological charts. Then for peace of mind, phone them and ask them what the weather they see from the tower is. දැන් මෙතන වෙන්නේ මේ ගුවන් යානය ගුවන් ගත කිරීමට පෙර කරන මූලික පරීක්ෂාව. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. දැන් මොකක්ද වෙන්නේ මෙතන? දැන් මෙතන වෙන්නේ අපි ගුවන් යානය පියාස කරන්න ඉස්සෙල්ලා ගුවන් යානයේ තියෙන්න ඕන documents, ඒ කියන්නේ ඉන්ෂුරන්ස් වගේ දේවල් ඒවා බලලා ගුවන් යානය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා තමයි අපිට ඕන කරන අවසර ලබාගෙන ළමයා හෝ ගුවන් යානය පිටත් කරන්නේ. දැන් ඒ අවස්ථාව තමයි මේ. Right, so worthiness is okay. Then certificate of registration, date is fine. Then station service license. So the date again, the registration and date is okay. Then your air operator certificate, the date is okay. 9th February. Yeah, and then check the insurance and then you're good to go. Okay, here's the insurance. ෆ්ලයිට් එකක් යන්න කලින් අපි ප්ලේන් එක අපි හොඳටම නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඒකේ දෝෂ තියනවාද ඒව ඔක්කොම අපි නිරීක්ෂණය කරනවා. ඊට කලින් අපේ එන්ජිනියර්ස්ලා ඒවා බලන එන්ජිනියර්ස්ලා ටෙක්නීෂියන්ස්ලා ඒවා බලලා අපේ අතර දෙන්නේ. ඊට පස්සේ අපි ඒක චෙක් කරලා අපේ අතින් මොනවද දෝෂයක් නොවෙන්න අපි ඒව සයින් කරලා අපි ඒක ප්ලේන් එක බාර ගන්නවා. ඔව් එතකොට අක්ක මොන වගේ දේවල්ද බලන්නේ මේ ගුවන් යානයේ තියෙන දෝෂ පිළිබඳව ගත්තොත්? ඉස්සෙල්ලාම අපි බලන්නේ එන්ජින් එක. එන්ජින් එක තමයි අපේ ලොකුම දේ. ඒක බලනවා. ඒක ඇතුලේ අපිට උගන්වලා තියෙන විදිහට ඒකේ දෝෂ තියෙනවද බලනවා. ඒකේ ඔයිල් ලීක් නැත්නම් තෙල් කාන්දු වෙනවද කියලා බලනවා. ඒ වගේම එන්ජින් එකේ වයර් මොනාරි එහෙම වෙලාද බලනවා. ඒ වගේ නැත්තම් එහෙම හොඳයි. ඊට පස්සේ එයා ප්ලේන් එකේ තටු දෙක ඒව වල කිසිම මොකුත් වෙලාද කියලා බලනවා. ටයර්ස් වල හුලං තියනවද? Move the flap, see if there's a slight play. Look at the hinge. Right. Come to the aileron. Okay, move the aileron, look at the control column movement. Right. Now check the hinge underneath. Hold it up so that no gust of wind can force it down and injure your fingers. Right. Come to the wingtip. Okay, look at the navigation light, see if it's clear. Okay, look at the leading edge, see if it's damaged or smooth. Right, now check the tire, look for the creep mark. Right, now look at the brake, hydraulic brake assembly, see if there are any leaks that are visible. Right, now we come to the engine, so undo the engine oil cap.
and check the oil. Right, so the oil seems to be fine, so put that back in, secure it. Right, so the fuel we will check later. Now inspect the nose wheel, the shimmy and the oleo strut. Right, don't never get under the propeller arc. Right, now inspect the propeller leading edge, spinner, see if it's secure. Look at the alternator belt, see if it's tight on the other side. Okay, now look at the landing light filament, air filter filament, all that's fine. Right, so this side you don't have to undo. Look at the static vent. No, you don't have to undo that. Just look at the static vent. Then continue with the wing here, pitot. Yeah. Stall warning check. Actually, you should check, but it's okay. Put a clean piece of paper, suck on it, and see if the horn sounds. Right. So look at the leading edge on this side. Continue with the navigation light. See if the filament's clear. Now check the aileron. Okay. Go back to the flap. Right. Go back to the flap. Right. Now check the hinge and the tire and the brake assembly, and then you're done. කපිතාන් මාමේ දැනගන්න කැමති ඔබතුමා මේ අක්කලට මොනවද කියලා දෙන්නේ මේ තුල මේ වාණිජ ගුවන් බලපත්‍රයේ විශේෂ ධාරාව තුල ඔබතුමා විසින් මොන වගේ දේවල්ද කියලා දෙන්නේ? පුදා විෂය වාණිජ ගුවන් නියම බලපත්‍රය තුල විෂය ධාරා මේ විෂය තියෙනවා 13ක්. එතකොට අර පෞද්ගලික ගුවන් නියම බලපත්‍රය තිබුණේ 8යි. එතකොට ඒ වගේ දෙගුණයකටත් වැඩි වෙලා කිට්ටුවට ඇවිල්ලා. ඒකට හේතුව වාණිජමය ගුවන් නියම බලපත්‍රයක් දෙනවා කියලා කියන්නේ අපිට අපි සල්ලි ගෙවපු මගින් ගෙනියනවා. ඒ බලපත්‍ර හිමිකාරියෝ හෝ කරුවට මුදල් ගෙවපු මගින් ගෙනියන්න පුළුවන්. එතකොට ඒක ලොකු වගකීමක්. ඒ වගකීම පැහැර නොවරින්න ඒ දැනුම දෙන්න තමයි ওই විෂය 13ම ඇතුළත් කරලා තියෙන්නේ එක එක අංශවල. සාමාන්‍යයෙන් මිනිස්යාගේ ධාරිතාවය ගැනත් සමහර විෂයන් වලින් කියලා දෙනවා. ඉතින් ඔය විෂයන් 13 ඇතුළ තුලදී ඒ විෂයන් 13 සමත් වුණාට පස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විභාග වලින් ඇයට හෝ ඔහුට සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලංකාවේ වාණිජමය ගුවන් නියම බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් තත්ත්වයක පවතිනවා. කපිතාන් මම කලින් කිව්වා මේ මිනිස්සෙකුගේ ධාරිතාව ගැනත් කියා දෙනවා කියලා. ඇත්තටම මොකක්ද මේ? ඒ කියන්නේ පුතා දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස්සයව මේ හැදුන්නේ නැහැ අහසේ යන්න. පියාසර කරන්න හැදුන්නේ නැහැ. කුරුල්ලොන් හොයි පියාසර කරන්න තිබුණේ. නමුත් අපි යන්නේ මේ තියෙන ස්වභාවධර්මයට විරුද්ධව. එතකොට අපි දැන් මේ සාමාන්‍ය මේ පොළොවේ ඉන්නකොට තියෙන තත්වයන් නෙමෙයි අපිට අඩි 30000 35000 දී තියෙන්නේ. අඩු පීඩනතාවල් තියෙනවා. විවිධ උස මට්ටම් වලදී තියෙන අඩු පීඩන ධාරිතාවල් හින්දා ආශ්‍යත්‍රාව අපි මේ පහළ තියෙන අඩි 6000ක විතර පීඩනයකට පීඩනය කරලා තියෙන්නේ. එතකොට මේ ඇතුලේ යන ගුවන් නියමුවන්ට විශේෂයෙන් ඒගොල්ලන්ගේ තියෙන අවධානය හින්දා ඒ පැය ගානක් ඇතුළත තුල දරාගෙන සිටීමේ ශක්තිය කොහොම විදිහටද තියෙන්න පුළුවන් ඒව වලින් එන්න පුළුවන් අතුරු බලපෑම් මොනවද තමන්ගේ ශක්තිය හීන වුණොත් කරන්න ඕන දේවල් මොනවද මේ හැම දෙයක්ම උගන්වනවා ඊට අමතරව වාණිජමය ගුවන් බලපත්‍රයක් ලබා දෙනකොට හැම වෙලාවෙම ගුවන් නියමුවෝ දෙන්නෙක් දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය හෝ වෙන ඕනම ගුවන් සේවයක් සාමාන්‍යයෙන් ගුවන් නියමුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට කපිතාන් කෙනෙක් ඉන්නවා වම් අත සීට් එකේ දකුණු අත සීට් එකේ ඉන්නවා අර වාණිජමය ගුවන් නියමුව බලපත්‍රයක් ගත්ත අලුත් ගුවන් නියමුවෙක්. එතකොට එයා අර අත්දැකීම් ඔක්කොම හදාරනවා. ඊට අමතරව අර විෂයට අමතරව ප්‍රායෝගික අත්දැකීම් හදාරනවා. ඒ හදාarලා ඉවරලා තමයි දකුණු අත සීට් එකේ ඉඳලා වම් අත සීට් එකට එන්නේ කපිතාන් කෙනෙක් වෙලා. ඔව් ඒ කියන්නේ එතනින් තමයි මේ අත්දැකීම ලබා ගන්නෙ නේ. ඔව්. Yes, Dharaka. So, Satnaraka, I would like to ask from you now.
it's not so much easy to come to a place like this in a small age. What are the problems you have faced so far, and how did you build your confidence through all these problems? So in the aviation industry, so far I have come through with not a lot of problems, but a bit of being the youngest person in the field and being with the elderly people, and it has been a clash between my thoughts and their thoughts sometimes. But I have overcome those, and during my school days I have been bullied, saying you can never be a pilot, and those I have come through those incidents too. Yeah, so you face those obstacles strongly, isn't it? Very strong. It affect mentally if you even take it to your heart. So I never took it to myself. So I say these things can happen to us. Like people demotivate you. They don't motivate you. Everyone doesn't. So we have to face our life with a lot of motivation within us. දෙකක් දෙන්නටම පුළුවන්ද? එකම දේ වෙන්නේ මොකක් හරි එකක් මට බැරි වුණොත් හරියට ඒක කන්ට්‍රෝල් කරන්න කැප්ටන් අනිත් පැත්තට ගන්නවා. මේ තියෙන්නේ අපි ටව එකත් එක්ක කතා කරන්න ඕන බටන් එක. Satnaraka has come into a great position. Now she's a great talented girl. What do you think about her? Are you proud of her? I think for all the students who we teach at the institute, we do that. But there are students who are outstanding among the students. Like in the school when you were there would have been one student who became first in the class. It is something like that. So when we see those students with our experience, what we do is we go little out of our way to push them into what they do not understand their levels are. For an example, Satnara once came and spoke to me saying that she is finding one subject which was meteorology little tough. So I was not that much involved in her training because Captain Dinidu Ruwanpatrinage has to get that credit because he is the one who trained her mostly. And when she came and told me this, I said, I can afford to teach you. And that was something that Satnara was lagging. And after I taught her, I saw the difference of the confidence that she built to go and face that exam. And that's the way that we are supposed to help students, because after being in this career for a long time, we understand the student, what they need, right? At that particular moment, then we need to help. And also discipline wise, I think this particular field needs a lot of discipline. You need to be a very disciplined person. That doesn't mean that we don't joke, we don't laugh, we don't party. We do all that. But when it comes to training, we are a bit serious about it, and we guide them on that proper path, because these are all young kids, so who come, and we have a more responsibility to the parents as much as to them, and to the society and to the community of aviation. So the aviation authority also is a good place to go and visit for them, because there is so many things to learn from that particular place. And I must mention we have a Director General of Civil Aviation, which is Captain Themiyambe Vikrama, which has inspired a lot to us to continue, because he understands what we are doing, because he himself is a pilot. So that's one of the advantages that we have got. And also I must mention our chairman of this company, Mr. Rushan Malinda Fernando. He's a pilot himself. So all these things have inspired Sakura Aviation to become to what we have produced, Satnara, to help them. Yeah, so sir, are you happy about Satnaraka? Are you proud of her? Yeah, very much, because we did not initially have a intention to say that Satnara was going to be the youngest PPL holder or private pilot holder in this country. But what we did was we pushed her to go into that level and see
how it was going to be, and she faced that very well. And I think her parents were also very understanding, because otherwise it's not only her, that full background, not only us, even the parents play a big role, because when they go home they have to be, you know, encouraged, motivated, and that happened by both the, I know personally the parents, they were very good, because her mother is in the airline industry itself, and the father, they were very understanding to what we were saying, and the success was Sapnara. ඔව් අක්කේ අක්කා අභියෝග වලට ගොඩක් කැමතිද? ඔව් මම අභියෝග තුලින් එන්න තමයි ගොඩක්ම කැමති දේ. මොකද ඒවා මැඩගෙන ඉදිරියට යනකොට තමයි අපිට තේරෙන්නේ අපේ ළමා කාලේ ඉඳන්ම අපි ගේන දේ කොච්චර සුන්දරද කියන එක. විශේෂයෙන්ම අක්කා කාන්තාවක් විදිහට මේ ශාස්ත්‍රය තුළ ඉස්සරහට යද්දී අක්කට විවිධ අභියෝග එන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගුවන් නියමුවා කියන්නේ පිරිමි පාර්ශවයේ බහුල වශයෙන් කරන රැකියාවක්. ඉතින් අක්කා කොහොමද මේ දෙයට මුහුණ දුන්නේ? අක්කට මොනවද ආව අභියෝග මේ ශාස්ත්‍රය ඉගෙනගෙන යද්දී? මෙතරම් දුරට මට අභියෝගයක් වෙලා නැහැ කවුරුත්. මට හැමෝම ගොඩාක් හොඳින් සලකනවා මේ ශාස්ත්‍රය ඇතුලේ. ඒ වුණත් ඉදිරියට යනකොට අපේ පිටිපස්සට කතා කරන කට්ටිය ඉන්නවා. අපිට ඒ කියන්නේ නරක කියන කට්ටිය ඉන්නවා. අපේ ඇදයක් හොයන්න කවුරු හරි ඉන්නවා. ඒ නිසා අපි ඒව වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඒක අපේ චරිතය හදාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඔව් එතකොට අක්කා අධ්‍යාපනය ලැබෙන කාල සීමාව තුළ අක්කත් එක්ක ඉගෙන ගද්දී කාන්තාවක් විදිහට අක්කා විතරද හිටියේ? එහෙමත් නැත්නම් තවත් හිටියද? දෙතුන් දෙනෙක් විතර හිටියා. ඒගොල්ලෝ මාල්ඩීව්ස් වලින් මාලදිවයින ෆොරින් කට්ටියක් විදේශිකයන්. ඒ වගේම එහෙම තමයි ඉතින් අක්කා කෙනෙක් හිටියා. දැනුත් මගේ වාණිජ ගුවන් නියම බලපත්‍රයේ ඇය හිටියා. දැන් ඒකෙන් පස්සේ ආයි ඉන්නේ තව විදේශික ගැහැණු ළමෙක් සහ මම විතරයි. අක්කේ පාසල් යන කාලෙදී අපි විෂය බාහිර කටයුතු කරනවානේ. අක්කත් මේ විදිහට විෂය බාහිර කටයුතු කළාද? ඔව් මම පාසලෙන් බාහිරව කරේ. කියන්නේ පාසලෙන් පිට මම පිහිනුම් කටයුතු කරා. ඒ වගේම මම පාසලෙත් සහ එළියෙත් කරේ උඩරට නර්තනය. මම ගොඩක්ම ප්‍රිය කරන දෙයක් උඩරට නර්තනය. ඒ වගේම තමයි චිත්‍ර කලාවට ගොඩක් ලැබී මම. ඔව් එතකොට මේ සියල්ලම සමබරව කොහොමද කාලය කළමනාකරණය කරගෙන ගියේ? කාලය කළමනාකරණය කියන්නේ මගේ ලොකුම අභියෝගයක් ඉස්සර ඉඳන්ම. ඒ දැන් වෙද්දී මම ඒක කළමනාකරණය කරන විදිය ඉගෙනගෙන තියෙන්නේ. ඒත් එක්කම මම මගේ උදේ නැගිටින වෙලාවේ ඉඳන් ඒව කරගන්න ඕනේ විදිය, ඒ මගේ විවේක කාලයේදී මම මොනවද කරන්න ඕනේ, මගේ පාඩම් කරන වෙලාවේදී මම මොනවද වෙන්න ඕනේ, ඒ දේවල් මම කල්පනාකරණය කරලා තියෙනවා. ඔව් ඒ වගේම තවත් දෙයක් අහන්න හිතුණා. දැන් මේ ගුවන් නියමුවෙක් කියන්නේ හරිම අසීරු කාර්යයක්. ඉතින් මේ විෂය ධාරාවත් ටිකක් අපහසුයි. අක්කර හිතලා නැද්ද කවදාවත් අතරමඟදී මේ විෂය නවත්තන්න? කවදාවත්ම මට නවත්තන්න කියන දේ හිතිලම නැහැ. අමාරුවක් තිබ්බොත් මම ඒව මගේ උසස් කට්ටියගෙන් කැප්ටන් වගේ කට්ටියගෙන් මම අහනවා. මට අමාරු වෙච්ච විෂයක් තිබ්බ මම ඒක ඇහුවා. මට අමාරුයි. ඒක තේරුම් ගැනීමට අපහසු නිසා මම කැප්ටන්ගෙන් ඇහුවා. කැප්ටන් මට මුළු විෂයම ඉගැන්නුවා. ඒ වගේ මම කවදාවත් බෑ කියලා ඒක අතහැරියේ නැහැ. ඒක කොහොම හරි ඉදිරියට ගෙනියච්චා. ඔව් මම හිතන්නේ යාළුවනි ඔබත් විශ්වාසයෙන් ඔබ ගැන කටයුතු කරන්න. එතකොට අපේ සත්නාර අක්කා වගේ ඔබටත් ඉදිරියටම යන්නට පුළුවන්. ඒ වගේම තමයි දැන් තවත් සුවිශේෂී තැනකට තමයි අපි මේ එන්නේ. ඔබට මතකද ඔබේ පළමුවෙනි ගුවන් ගමන? අනිවාර්යෙන්ම අගෝස්තු 18 2020 දී මගේ පළවෙනි ගුවන් ගමන ගියේ මම. කැමතිද අපිත් එක්ක ඒ තොරතුරු බෙදා ගන්න? අනිවාර්යෙන්. මං ඉස්සෙල්ලාම ගුවන් ගමන ගියේ කැප්ටන් දිනදුරුවන් පත්‍රණගේ සමග. එදා පස්වරු 5ට තමයි මගේ ගුවන් ගමන තිබ්බේ. ඒ වෙලාවේ මට දැනුනේ ගොඩක් ලොකු සතුටක්. මට කිසිම විටක බය කියන දේ තිබ්බේ නැහැ. මේ ෆ්ලයිට් එකක් යනවා අම්මෝ බයයි. එහෙම කිසිම වෙලාවක තිබ්බේ නැහැ. ඒ වෙලාවේ මට දැනුනේ මං මගේ හීනට යනවා. ඒක ගොඩක් ආසාවෙන් මං කරගන්න දෙයක්. ඒ නිසා මම ඒකට ගොඩක් සූදානම් වෙලා මම ඒ වෙනුවෙන් ගියා. අම්මලා තාත්තලාටත් කියලා දායි. මොකද මොනතරම් සතුට හිතෙන දවසක්ද ඒ දවස? අනිවාර්යෙන් මගේ අම්මයි තාත්තයි මගේ මාමත් ඇවිල්ලා හිටියා.
ඒ වගේම මගේ ආච්චිලා සීයලත් බලන් හිටියා මම එනකන් ගෙදර. ඒගොල්ලෝ මාව පිළිගන්න. මගේ පළවෙනි ගුවන් ගමන නිසා ඒගොල්ලෝ ගොඩක් සතුටින් හිටියේ. ඔව් එතකොට වයස අවුරුදු කීයේදීද පළවෙනියටම ගුවන් යානය පැදෙව්වේ? පළවෙනියටම ගුවන් යානයක් පැදුවේ මට අවුරුදු 16 දී. ඔව් අවුරුදු 16 දී මං හිතන්නේ යාළුවනේ අක්කා හැමතිස්සෙම කියන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. අපිට මොකක්ම හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න. කිසිම දෙයකට බය වෙන්නේ නැතුව බැහැ කියන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න. Satnaraka, I would like to ask you something like this. Now, you said that small days you did extracurricular activities like dancing, all those stuff, and you like it. So, are you doing any extracurricular activities these days also? If not, are you following a degree or something? I am following my degree in cybersecurity. As well as because of this pandemic, I haven't gone into any extracurricular activities. But before this, I was playing badminton and I was keeping myself interacted with my curricular activities too. Captain, I would like to ask now. She is a student of yours. So, how did you come to this place? Because now we know about the story of Satnaraka. How did you come to this place? That's a good question that you asked me. Actually, I'm from Panadura. My hometown is Panadura, and my first school is St. John's Panadura, and then I came to St. Thomas's Mount Lavinia and did my A-levels there. And I wanted to fly from my childhood, and I had 5 brothers in the family, 5 males I would say, including myself, and 1 female. So my mother, I lost my father when I was 11, and my mother was little strict because she had a lot of responsibility, and I was trying to fly. At that time, because of the financial constraints that was there, I wanted to join the Sri Lanka Air Force, and then I was very successful to join the Sri Lankan Air Force as a cadet pilot. But however, it never materialized because my family came in front and said, look, some or the other we will finance you to get the private flying going, so don't join, because the war was coming up and everything. I joined the aviation school of Ratmalana in 1990, and then I did my PPL within the first 6 months. That was within 90 I got my PPL, and for the commercials I went to UK to do my exams, because the exams are not frequently available in Sri Lanka at that time. So when I completed that time, when I came back to Sri Lanka, I finished my commercial flying here and I got my commercial license. In 1993 I joined the Sri Lanka Air Force as a volunteer, and in 96 I joined the Sri Lankan Civil Aviation Authority as an instructor, and I was teaching from that day onwards. 2004 I became an examiner to the Sri Lanka Civil Aviation Authority. There are only 4 examiners in this country, and now what I have achieved, when I look at the past, in 2009 I joined Mihin Lanka, and I was flying for Mihin Lanka for a while, the jets. I am happy. I know I have no regrets, because what you enjoy in your life is what you do. කපිතාන් මාමත් මේ තැනට ආවේදී අපිට කිව්වනේ කපිතාන් මාමට මොන වගේ අභියෝගද ඒ කාලෙදී ඇති වුණේ මේ ශාස්ත්‍රය තුලට ඇතුළු වෙද්දී? ඔව් හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් සත්නාරලා ඉන්න යුගයේ නෙමෙයි ඒවියේෂන් ට්‍රේනින් තිබුණේ අපේ කාලේ. මේ යුග දෙකක්. එතකොට අපේ කාලෙදී තිබිච්ච ෆැසිලිටිස් එක තමයි අපි ට්‍රේන් වුණේ. අවම පහසුකම් තහක වල ඉඳලම උඩට තිබුණේ. මම අර කිව්වේ මට එංගලන්තයට යන්න උනේ මෙහෙ අපිට විභාග තිබුණේ නැහැ. අවුරුද්දකට එක සැරේයි විභාගෙ තියෙන්නේ, කමර්ෂල් විභාගෙ. එතකොට ඒක හදිස්සියෙන්වත් ෆේල් වුණොත් අපි යන්න ඕනේ එංගලන්තයට. මොකද එංගලන්තෙන් ප්‍රශ්න පත්‍ර ගෙනලා තමයි මෙහෙ අපි විභාග කරේ. හැබැයි දැන් ඒක ගොඩක් වෙනස්. ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා දැන් අපේම විභාග තියෙනවා, අපේම ගුවන් නියම පුහුණු පාසල් තියෙනවා. ඊට අමතරව මේකට මුදලකුත් යනවනේ. උදාහරණයකට කියන්නම් මගේ ගැන,
මම පුහුණු වෙච්ච ඉස්කෝලේ එක කාලෙකදී මේ මට බැරි වුණා වාරික වලින් ඔය මුදල ගෙවන්න. මම දන්නවා මට ගිහිල්ලා ඉල්ලලා ඒ මේ මුදල ගන්න අරගෙන ඇවිල්ලා කරන්න බැරි බව. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒ මුදල මම ගෙවලා මම ආයි පුහුණුවීම් වලට ආවා. ඒකේ ප්‍රතිඵලය උනේ අවුරුදු 10කට පස්සේ මම ඒ ඉස්කෝලේම ප්‍රධාන ගුවන් හිමු පුහුණු උපදේශක වුණා. අභියෝග මැඩගෙන ඉදිරියට එන්න ඕනේ. මම හිතන්නේ සත්නාරක වගේම අපේ කැප්ටන් මාමත් අපිට මේ දේ තමයි කිව්වේ. ඉතින් ගල් මුල් වල හැප්පිලා තමයි මේ ගඟක් උනත් ගලන්නේ. ඒ වගේ අපේ ජීවිතේ අපිට එන අභියෝග වලට හොඳින් මුහුණ දීලා අපේ ජීවිතේ ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම තමයි සත්නාරක්කේ. සත්නාරක්ක දැන් ගුවන් නියමුවරියක් විදිහට කටයුතු කරනවානේ. අපි දන්නවා දැන් ගොඩබිම අපි වාහනයක් පදවගෙන යද්දී අපිට පාර පේනවා. නමුත් ඉහළ අහසේදී අපිට පේන්නේ වලාකුළු විතරයිනේ. කොහොමද මේ ගමන යන්නේ අපි? ඇත්තටම කිව්වොත් ඒක මේ කියන්නේ හැමතිස්සෙම වලාකුළු නෙවෙයි අපිට තියෙන්නේ. අපි අඩි 2000-3000 ගියත් වලාකුළු නැති අවස්ථා තියෙනවා. අපිට මේ ලෑන්ඩ් එක පේනවා. ඒ කියන්නේ ගොඩබිම පේන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි මාව පුහුණු කරලපු විදියට අපිට මේ ගොඩබිමේ තියෙන සංඥා ඒ වගේ වේ පොයින්ට්ස් හොයාගෙන තමයි අපි යන්න ඕනේ. ඒ වේ පොයින්ට්ස් දැන් කිලෝමීටර්ස් නෙවෙයි තියෙන්නේ අපිට nautical miles. nautical miles කියන්නේ මොකක්ද nautical miles කියන්නේ? නාවික සැතපුම් වලින් තමයි අපි මනින්නේ. එතකොට නාවික සැතපුම් 10කට පස්සේ අපි රිපෝට් කරන්න ඕනේ අපේ රේඩියෝ එකට. ඊට පස්සේ ඒක කිව්ව එහෙම තමයි අපි ඉස්සරහට යන්නේ. දැන් අපි රත්මලානේ ඉඳන් කොග්ගලට යනවා නම් අපි නාවික සැතපුම් 10 නැත්නම් ඊට පස්සේ 20 එහෙම අපි රිපෝට් කරන්න ඕනේ හැම පොසිෂන් එකක්ම. ඔව් ඒ විදිහට තමයි ඒ කියන්නේ මේ ඉහළ අහසේදී අපි ගුවන් යානයක් පදවගෙන යන්නේ. ප්‍රසිලා Yes, Dharakka. So friends, when we listen to all these stories, all these things, there's a motivational quote which I would like to say. Say yes, take risk, and live life on your own terms. So this is so much good for us to listen, and when we listen to all these things, we are just like we have all the opportunities, we have all the qualifications, we have all the things, we have support from others, so we can do anything. Nothing can stop us. So likewise, try to do your best and try to go to your destination. It may be being a doctor, being a pilot, being an engineer, or even a teacher. Go to your destination, and like this too, you can proudly say, yes, I have come to my destination. Sudharakka? ඔව් නංගි. ඉතින් අක්කේ මට මෙන්න මෙහෙම දෙයක්වත් අහන්න හිතුණා. අක්කා මෙතෙක් පෞද්ගලික ගුවන් නියම බලපත්‍රය සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල අක්කා කිව්වා වාණිජ ගුවන් නියම බලපත්‍රයටත් සුදුසුකම් සපුරමින් යනවා කියලා. ඉතින් අක්කා අද මේ ඉන්න තැන ගැන අක්කා තෘප්තිමත්ද? මම ගොඩක් තෘප්තිමත්. මගේ පළවෙනි පඩිය මගේ හිනට යන පළවෙනි පඩිය නැග්ගට මම ගොඩක් සතුටු වෙනවා. වගේම ගොඩක් ආඩම්බර වෙනවා මං ගැනයි, මගේ පවුල ගැනයි, මගේ සකුරා ආයතනය ගැනයි. ඒ වගේම තමයි මට දිගු ගමනක් යන්න තියෙනවා. මගේ වාණිජ ගුවන් නියම බලපත්‍රය ගන්න තියෙනවා. මම එයාලයින් එකට ජොයින් වෙන්න තියෙනවා. ප්ලේන් එකක්, ලොකු ප්ලේන් එකක් මගේ අතට ගන්න තියෙනවා. ඒ වෙනකන් මං යන්න ඕනේ මගේ හීනෙට. ඒ වෙනුවෙන් මං කැප වෙනවා. ඔව් අක්කේ දැන් අක්කා මතක් කළා අක්කාගේ ආදරණීය පවුල. මං හිතන්නේ අපේ පවුල තමයි අපිත් එක්ක හැම දෙයකදීම අපේ පිටිපස්සෙන් ඉන්නේ. අක්කට කොහොමද මේ පවුලෙන් ලැබෙන සහයෝගය? මගේ මව මගේ කුඩා කලින්ම මගේ සහයෝගය වුණා. ඇය මට හැමතිස්සෙම කියන්නේ මොකක්වත් බාධාවක් කරගන්න එපා. මම ඔයාට උදව් කරන්නම්. ඔයා කැමති දේ වෙනුවෙන් යන්න. කවදාවත් ඒක බාධාවක් කියලා අතාරින්න එපා. ආර්ථික අපහසුතා තිබ්බත් ඒවත් මැඩගෙන ඉස්සරහට යන්නේ. ඒක නිසා මගේ මව කවදාවත් කියන්නේ මම ඔයාට දේවල් කරලා දෙන්නම්. ඔයා ඒ වෙනුවෙන් කැප වෙන්න. ඔයා ඒ වෙනුවෙන් අවධානය යොදවලා ඒ වෙනුවෙන් යන්න. ඔව් ඒ වගේම තමයි අපේ බලන් ඉන්න අපේ වැඩසටහන බලන් ඉන්න ආදරණීය දෙමව්පියන්ගෙන් ආදරණීය වැඩිහිටියන්ගෙනුත් ඉල්ලන්න කැමති අපි කැමතිද අපිට කරන්න දෙන්න. මොකද අපි අකමැති දෙයක් කරනවට වැඩිය අපි තෘප්තිමත් දෙයක් කිරීමෙන් මම හිතන්නේ
අපේ අක්කා වගේ අපිට ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් ආදරයෙන් ඒ ඉල්ලීමත් කරනවා. ඒ වගේම තමයි අක්කේ අක්කට ඉදිරියට තවත් ලොකු බලාපොරොත්තු ඇති. මොනවද ඒ බලාපොරොත්තු? මගේ ලොකුම බලාපොරොත්තු වෙන්නේ එයාලයින් එකට ජොයින් වෙන එක. ඊට පස්සේ ඉදිරියේදී ඉතා දක්ෂ ගමනක් මගේ පයිලටින් කරියර් එකේ යන්න ඉදිරියට. ඒ වගේම මගේ බෑකප් ප්ලෑන් එක වුණොත් සයිබර් සිකියුරිටි ඒකත් එක්කත් මම ඉදිරියට යනවා. Yeah, so likewise Satnaraka said, we can be proud of you and you can be proud of yourself. So Satnaraka, with all these obstacles, with the life story of yours, what would be your message to each and every one of us? There is nothing that we cannot do if you have the sheer will and commitment. That's the most biggest story I have to give for the community. Yeah. සත්නාරක්ගේ අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන බලන් ඉන්න අපේ යාළුවන්ට සත්නාරක්කට මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ දැන් නංගිට කිව්වා වගේම අපිට බෑ කියලා දෙයක් නැහැ. ඒ වෙනුවෙන් අපිට කැපවීම සහ අදිෂ්ඨානය තියෙනවා නම්. ඔව් ඒ වගේම කපිතාන් මාමගෙනුත් අහන්න කැමති අපේ මේ වැඩසටහන බලන් ඉන්න අපේ යාළුවන්ට කියන්න තියෙන අවසාන පණිවිඩය මොකක්ද? ගුවන් නියම ශේෂ්ත්‍රයට එන්න කෙනෙක් ඉන්නවා හෝ වෙන ඕනම දෙයක් කරන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ ආසාවෙන් ඒ දේ කරන්න අවශ්‍ය හැම කැපකිරීමක්ම කළ යුතුයි. කිසිම දෙයක් නිකන් එන්නේ නැහැ. අපේ කැපවීම, අපේ අධිෂ්ඨානය අපි නියාමක වෙන තරම තමයි ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඒකින්ද මේ අපි හැමෝම දක්ෂයි. කිසිම කෙනෙක් දක්ෂ නැති කෙනෙක් නැහැ. මම එහෙම දැකලා නැහැ. අපි හැමෝගෙම එක එක දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතා උපනං ගන්න අපි තමයි ඉදිරිපත් වෙලා ඒක කරන්න ඕනේ. ඒකට තමයි කැපකිරීමයි අවබෝධයයි ඔය හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් ඒ දේ තියෙනවා නම් අපි මෙතන ඉන්න හැමෝටම පුළුවන් ගුවන් නියම ශාස්ත්‍රයේ ගුවන් නියමුව වෙන්නත්, වෛද්‍යවරු වෙන්නත්, ඉංජිනේරු වෙන්නත් ඒ හැම ශාස්ත්‍රයකම අවශ්‍ය හැම කෙනාම තමන් ආසාව තියෙන හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔව්. ඉතින් කපිතාන් මාමත් කිව්වා වගේ වගේ සත්නාරක කිව්වා වගේ අපේ අධිෂ්ඨානයකින් යුතුව අපි අපේ අරමුණු කරා ළඟා වෙන්න ඕනේ. කිසිම විටක බෑ මට මේ දේ බෑ කියලා අතාරින්න එපා. අනිවාර්යයෙන්ම අධිෂ්ඨානයෙන් ඔබේ සිහිනය කරා ළඟා වෙන්න. නංගි? Yes, Dharaka. So friends, with all these things, once again, I would like to say, fly high and never give up. And thank you so much, you two, for joining with us this beautiful evening to make our program lightful, colorful, all these things. So it's the time for us to leave, isn't it, Dharaka? Oh, Nangi, I think අවසාන වශයෙන් අද අපේ වැඩසටහන සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ බොහෝ තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තු පෞද්ගලික ගුවන්විදුලි බලපත්‍ර ලාභිනී සත්නාරා ප්‍රනාන්දුවක්කටත් ප්‍රධාන පුහුණු අධ්‍යක්ෂක වන කෝසල ප්‍රනාන්දු මාමටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහන ලස්සන කරන්න පැමිණියට. ඉතින් අද දවසට අපිට යන්න වේලාව ඇවිල්ලා තියෙන්නේ. ලබන සතියේත් හරියටම සවස් 5ට ඔබේ නිවසෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි ගිහින් එනවා. ඔබ සැමට සුබ සතියක්. Ayubowan!